අයිබෝන් ඔබට සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අවුරුද්ද ලං වෙන සතියන්තයකට ඇවිල්ලා. අවුරුද්දට පෙර ආතු වෙන අවසන් සතියන්තයේ. මේ සතියන්තයේත් ඔබව දැනුවත් කිරීමට අප සූදානමින් මේ ස්වර්ණවාහිනී පත්තරේ. අපි අද ආරම්භයේ ගමු එළවලු සහ පළතුරු වලින්. අද දිනමින පත්තරේ එළවලු සහ පළතුරු ගැන කතාවක් වාර්තා කරලා තියෙනවා. වසරකට කෝටි 2000ක එළවලු පළතුරු අපතේ ස්වර්ණා විජේකෝන් සන්ධ්‍යා කරුණාරත්න එක්කලියන්. අනු ශීර්ෂ පාඨ දෙකක් දාලා තිනවා. වැඩිහිටියන් 73කට ප්‍රමාණවත් ආහාරයක් නැහැ. අවුරුදු 5ට අඩු ළමයින්ගෙන් 21කට මන්ද පෝෂණය. වාර්ෂිකව එළවලු හා පළතුරු මෙට්‍රික් ටොන් 270,000ක් පමණ අපතේ යන බවත්. එයින් මෙරට ආර්ථිකයට සිදුව ඇති අලාභය රුපියල් කෝටි 2000ක් පමණ වන බවත්. ජාතික විගණන කාර්යාලය 2015 දී කළ විගණනයකට අනුව හෙළි වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාවේදී අනාවරණය වෙලා. එම වාර්තාවේ නිරීක්ෂණ අනුව ශ්‍රී ලංකාවේ එළවලු හා පළතුරු වල පසු අස්වනු හානිය 30-40 අතර ප්‍රමාණයක් බව පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණගේ සහභාගීත්වයෙන් පැවති රජයේ ගිණුම් කාර්ක සභාවේදී අනාවරණය වෙලා. මෙරට වැඩිහිටියන්ගෙන් 73ක් පමණ ප්‍රමාණවත් පරිදි එළවලු හා පළතුරු පරිභෝජනය නොකරන අතර වයස අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගේ මන්ද පෝෂණ මට්ටම 21ක් පමණ වන බව තවදුරටත් එම වාර්තාව මගින් හෙළිදරව් කළ තිබෙනවා. එමෙන්ම කෘෂිකර්මයේ සමස්ත ආවරණය වන පරිදි සකස් කළ සමස්ත සම්මත කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට නොමැති බවද රාජ්‍ය ගිණුම් කාර්ක සභාවේදී අනාවරණය වෙලා තියෙනවා. මෙන්න කරන්න ඕනේ දේවල් ශ්‍රී ලංකාවට ගැලපෙන ප්‍රතිපත්තියක් කෘෂිකාර්මික ප්‍රතිපත්තියක අවශ්‍යතාව මේදී අනාවරණය කරගෙන තියෙනවා. මෙරට වැඩිහිටියන්ගෙන් ආදරණීය වැඩිහිටි පරපුර 73ක් පමණ ප්‍රමාණවත් පරිදි එළවලු හා පළතුරු පරිභෝජනය නොකරනවා කියලා දාලා තියෙනවා. ඒ අතරේ 21ක් පමණ වන මන්ද පෝෂණ මට්ටමක් අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගේ තියෙනවා කියන කතන්දරයක් එක්ක පත්තර වාර්තාවක් දාලා තියෙනවා. වැඩ පිළිවෙලක් හදන්න බලධාරීන්ගේ අවධානයට පාත්‍ර කරගන්නටයි කෑම බීම ගැන කතන්දරේ එළවලු පළතුරු ගැන කතන්දරේ ආරම්භයටම උපුටා ගන්න. ඒ අද දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය. ඒ අතරේ දිවයින ලියනවා CID අධ්‍යක්ෂකට මාරුවක් හේමන්ත රන්දුරු ලියන. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා වහාම ක්‍රියාත්මක කරන පරිදි එම දුරෙන් ඉවත් කර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝහන් ප්‍රේමරත්න ඒ සඳහා පත් කර තිබෙනවා. පත්තරේ ලියන්නේ ඒ පිළිබඳව සටහන ප්‍රධාන පිටුවේ වාර්තාවක් විදිහට අරන් ඇවි. ඊළඟට පොල් තෙල් ගැන කතාව සහ පොල් ගැන කතාව පටන් ගන්න හදන්නේ. නිමක් නොමැතිව මේ දවස් කීපෙම කතා වෙන කාරණාවක්. පොල් තෙල් පරීක්ෂණ වලට CID කණ්ඩායමක් AJ අබේනායකගේ සටහන. රට පුරා මහත් කතාබහට ලක් වූ නිසි ප්‍රමිතියෙන් තොර පොල් තෙල් ආනයනය කිරීම සහ ඒවා නිසි අනුමැතියකින් තොරව බෙදා හැරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන ලෙසට නීතිපති දප්පුල දිලිවේරා විසින් ලබා දෙන ලද ලිඛිත උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මෙහෙයවීම යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු 10 දෙනෙකුගෙන් සමන්විත රහස් පොලිස් කණ්ඩායමක් පත් කර ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රාජ්‍ය අධිනීතිඥ නිශාරා ජයරත්න දිවයිනට ප්‍රකාශ කර තිබෙනවා. ඔන්න පොල් තෙල් පරීක්ෂණ වලට CID කණ්ඩායමක්. ඒ අතරේ ඊයේ පිරිසක් පාරට බැහැලා විරෝධතාවයක නිරත වුණා. ඡායාරූපයක් එක්ක වාර්තාවාද ලංකාදීප පත්තරේ අරන් ඇවිල්ලා තියෙනවා. වස කවන සමාගම් හෙළි කරනු සමාජවාදී තරුණ සංගමයේ උද්ඝෝෂණයක ජනතාවට වස කවන සමාගම් රටට හෙළි කරනු යන තේමාව යටතේ සමාජවාදී තරුණ සංගමයේ සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ නාරායන්පිට ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන ඉදිරිපිටදී ඊයේ පැවැත්වුණා. එම උද්ඝෝෂණයේ අවස්ථාවක් රමේෂ් ධනුෂ්ක ඡායාරූපයට නගා තියෙන්නේ මේ විදිහටයි. ඇත්තට මේ සමාගම් හෙළි කරන්නකෝ. ඒවා පිළිබඳව හෙළිදරව් කළා. වස විස එවැනි වසකාරක තියෙන දේවල් වෙළඳ පොලේ තියෙනවා නම් ඒවා මොනවද කියලා නිශ්චිතව හඳුන්වලා දීලා නිශ්චිතව නම් කරලා ඒවා ඉවත් කරන්නට නීතිමය පියවර අරගෙන ජනතාව සුඛිත මුදිත කිරීම බලධාරීනි ඔබ සතු
වගකීමක්. අධිවයින පත්තරේ දානවා මහ බැංකුව අධිපති කියනවා කියලා ජනවාරියේ සීනි පොල් තෙල් ආනයන වියදම ඉහළ යාම ගැන සොයා බලනවා කියලා ශ්‍යාම් නුවන් ලියන. පසුගිය ජනවාරි මාසයේදී මෙරටට ආනයනය කර තිබෙන සීනි හා පොල් තෙල් සඳහා වන ආනයන වියදම් ඉහළ යාම සම්බන්ධයෙන් සොයා බලන බව ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් සඳහන් කරපු කාරණාව මේ පත්තර වාර්තාවේ දාලා තියෙන්නේ. මම ඒකේ තවදුරටත් උපුටා ගන්නම්. රජය විසින් ආනයන වියදම් සීමා කර තිබේදී මෙලෙස සීනි හා පොල් තෙල් ආනයන වියදම් අසාමාන්‍ය ලෙස ඉහළ යාම පිළිබඳ මාධ්‍ය විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව අධිපතිවරයා එහෙම සඳහන් කළා කියලා වැඩිදුරටත් දාලා තියෙනවා. ඒ අතරේ ආද දිනමින පත්තරේ දාලා තියෙනවා පොල් ගස් ගැන. දන්නවද කතාව? දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයේම ඒ ගැන කතාව තියෙන්නේ. පොල් ගස් කැපීම තහනම් ගැසට්ටුව ළඟදීම සුභාෂිනී සේනානායක ලියන. ලබන සතියේ සිට මෙරට පොල් ගස් කැපීම තහනම් කරමින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සූදානම් වෙනවා. මේ වන විට පොල් වලට තිබෙන ඉල්ලුම ඇතුළු කරුණු ගණනාවක් මුල් කරගනිමින් මේ පියවර ගත් බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ දිනමිනට කියනවා. විශේෂ අවශ්‍යතාවක් මත අවසර ගැනීමකින් පසු පොල් ගස් කැපීම් කළ හැකි බවත් ඊට අදාළ ක්‍රමවේදය මේ වන විට නිකුත් කර ඇති බවත් ඔහු සඳහන් කරනවා. ඔන්න ගැසට්ටුවක් ඇවිල්ලා තියෙනවා. ගැසට්ටුව ළඟදීම එනවා. පොල් ගස් කැපීම තහනම් කියලා ඊයේ ඒ ගැන කරපු පැහැදිලි කිරීම අපි දැන් බලමු. වැවිලි අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා හලාවත වැවිලි සමාගම් සේවකයන්ගේ උත්සවයකදී ප්‍රකාශ කළේ දේශීය පොල් නිෂ්පාදනය ඉහළ නැංවීමේ ප්‍රධාන අරමුණ සමග පොල් ගස් කැපීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවයි. තව සතියකින් විතර ගැසට් නිවේදනය පළ වෙයි. තීන්දුව තීරණ අරගෙන අවසానයි. නීතිපති එකඟතාවයත් අරගෙන අවසానයි. ඒතර පොල් ගහ කපන්න බෑ. තහනම් ගහ. අවසර ගන්නට අවශ්‍යයි. පොල් ගහ ගැන කතාව, පොල් තෙල් ගැන කතාව යන අවස්ථාවේදී ওই විදිහටයි කරලියට ආවේ. පොල් තෙල් ගැන ගොඩක් කතා කරන සමයක පොල් ගස් කැපීම තහනම් වීමයි. හරි ඊළඟට ඡන්දේ අපිට හම්බෙන්න අවුරුදු 18 එන්නේ. දැන් සභාවලට 18ත් එක්කම ඕක ලැබෙනවද? වයස 18 පිරුණු ගමන් ඡන්ද වරම අගමැතිගේ නව කෙටුම්පතක් මැති සභාවට රංජන් කස්තුරි ලියන්නේ. වයස අවුරුදු 18ක් සම්පූර්ණ වූ සැනින් ඡන්දය ප්‍රකාශ කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙමින් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ නමින් සංශෝධන නමින් එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා. වසරකට එකක් පමණ වන ලෙස සකස් කරන ඡන්ද හිමි නාම ලේඛනයට අමතරව නව නීතිය යටතේ පරිපූර්ණක ඡන්ද හිමි නාම ලේඛන 3ක්ද සකස් කළ යුතු බව එම පනත් කෙටුම්පතේ සඳහන්. මාස 4න් 4ට පරිපූර්ණක ඡන්ද හිමි නාම ලේඛන සකස් කරන හේයින් මුළු වසර පුරා කිනම් දිනයකදී වයස අවුරුදු 18 සම්පූර්ණ වූද එම පුද්ගලයාගේ නම ඡන්ද ලැයිස්තුවට ඇතුළත් කිරීමට නව ක්‍රම යටතේ අවස්ථාව සැලසීම විශේෂත්වයක්. ඔන්න 18 පිරිච්ච ගමන් ඡන්දවරම ඒක හොඳයි. හැමෝටම ඡන්දවරම පරමාධිපත්‍යයේ මේ තියෙන. ඡන්දවරම ගැන කියපු ගමන් මතක් වෙන්න ගත්තේ පළාත් සභා මැතිවරණේ. පළාත් සභා මැතිවරණේ මතක ඇතිනේ කල් ගිය හැටි. දැන් ඒ කල්යාමත් එක්ක දිගින් දිගටම කල්යාමත් එක්ක මේ පළාත් සභා නැතුව මේ වැඩ යන්නේ ලස්සනට. අන්න ඒ වගේ මතවාදයක් හටගෙන තිබෙනවා. ওই මතවාදයේ හටගත්ත මොක ගොඩක්ම රිදෙන්න ගන්නේ පළාත් සභාවලට තරම් කරන්න ඉන්න අපේක්ෂකයන්ටයි. කොහොම හරි අද ලංකාදීපේ දානවා මුල්වරට හිටපු ජනපති සාකච්ඡාවටයි පළාත් සභා සංශෝධනයේ වගන්ති දෙකකට ආණ්ඩුවේ පක්ෂ 11ක විරෝධය අජන්ත කුමාර අගලකඩලියන්. පළාත් සභා මැතිවරණය සඳහා එක් ආසනයකට එකම පක්ෂයෙන් අපේක්ෂකයන් 3 දෙනෙකු ඉදිරිපත් කිරීමේ යෝජනාවට විරුද්ධ වීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් තීරණය කළා. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පෙරේදා රාත්‍රියේ රැස්වී මේ තීරණය අරගෙන තියෙනවා කියලා තමයි පත්තර වාර්තාව වැඩිදුරටත් දාලා තියෙන්නේ. ඒකේ මෙන්න මේ විදිහට කතාවක් තියෙන්නේ පළාත් සභා සංශෝධනයේ වගන්ති දෙකකට ආණ්ඩු පක්ෂයේ පක්ෂ 11ක විරෝධය මෙතන පළ කරලා තියෙනවා මූණු ටිකක් හිටපු ජනාධිපතිතුමාගේ ඇමති විමල්ගේ ඇමති ගම්මන්පිලගේ මුණුත් එක්ක දාලයි සටහන ඒ විදිහට අරන් එන්නේ. කෙනෙක්ට අහිමි වෙනකොට තවත් කෙනෙකුට හිමිවීම
කෙනෙක් දුකට පත් වෙනකොට තාත් කෙනෙකුට සතුටක් ඒම. ඕක තමයි ලෝක ස්වභාවය. ගම්පා දිසා නව මන්ත්‍රී මාන්න පෙරුම දියුරුම් දෙයි. සුජිත් තේවාජුලිගේ අංජුල මහික් එක්කලියන්. මේ තියෙන ෆොටෝ එක චාරූප අවස්ථාව. රංජන් රාමනායකගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් ඇති වූ එම පුරප්පාඩුවට පත් කෙරුණු අජිත් මාන්නප්පෙරුම කතානායක මහින්ද යාපා ඉදිරියේ පාර්ලිමේන්තුවේ ඊයේ පෙරවරුවේ දියුරුම් දුන්න අවස්ථාව. ඔහු එසේ දියුරුම් දීමෙන් පසුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පහ අනුව ඒ මහලේකම් ධම්මික දසනායක ඉදිරියේදී මන්ත්‍රී නාම ලේඛනය අත්සන් තිබ්බා. රංජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමග ඇති වූ පුරප්පාඩුව සඳහා මාන්නප්පෙරුම පත් කිරීමට බැතිවන්න කොමිෂන් සභාව තීරණය කළා. දැන් කොයිතරම්නම් රංජන්ගේ මන්ත්‍රී ධූරය ගැන කතා කරනවද? සෑහෙන උණුසුම් වාද විවාද පාර්ලිමේන්තුවේ ඇති වුණා. එළියේ ගොඩක් කතා බහට ලක් වුණා. අවසානයේ ඔහුට මන්ත්‍රී ධූරය අහිමි වෙලා ඔහුට වෙනුවට අනුප්‍රාප්තිකයෙක් පත් වෙනවා. ලෝක ස්වභාවය ඕකයි. රංජන්ගේ මන්ත්‍රී ධූරය ගැන කතා කරපු කතා තව ටික දවසක් යනකොට මතක තේද? ඕක තමයි ලෝකේ කතන්දරේ ලෝක ස්වභාවය. ඊළඟට පාස්කු පැත්තේ කතාවට අපි මුල පිරුවොත් සරත් වීරසේකර ආයේ කියපු කතාවක් අද ලංකාදීපෙන් උපුටා ගන්නවා. පාස්කුදා ප්‍රහාරයේ සියලු වර්ධකරුවන්ට දඬුවම් දී දීපල රාජසන්තක කරනවා. ඇමති සරත් වීරසේකර කියන්නේ සුජිත් තේවාජුලිගේ අංජුල මහේක එක්කලියන්. පාස්කු ඉරිදින ප්‍රහාරයට සම්බන්ධ වූ සියලුම වර්ධකරුවන්ට දඬුවම් දී ඔවුන්ගේ සෑම දීපලක්ම රාජසන්තක කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියාද් මිරාල් සරත් වීරසේකර කියනවා. දීපල එලෙස රාජසන්තක කර උපයා ගන්නා මුදලින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවීමට සලකා බලන බවද ඇමතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මෙසේ පැවසුවේ පාස්කු කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමින් කුමන තරාතිරමක සිටියත් වැරදිකරුවන් සියලු දෙනා නීති හමුවට පමුණුවා දඬුවම් කිරීම කුමන අභියෝග පැමිණියත් අකුරටම සිදු කරන බව කී වීරසේකර ප්‍රහාරයේ සැකකරුවන්ට විරුද්ධව නීතිපතිවරයා ඉතාම කෙටි කලකින් නඩු පවරනු ඇතැයිද ප්‍රකාශ කරනවා. සරත් වීරසේකර කියන්නේ පාස්කුදා ප්‍රහාරයේ සියලු වර්ධකරුවන්ට දඬුවම් දී දීපල රාජසන්තක කරනවා කියලයි. ඔහුගේ ප්‍රකාශ ඇහෙද්දී ඔහු ඊට කලින් කියපු තව ප්‍රකාශ මතක් වෙන්න ගන්නවා. අර බුර්කා තහනම ගැන ප්‍රකාශයත් එකපාරට මට මතක් වෙන්න ගත්තා. ඔහු විවිධ ප්‍රකාශ කළා පහුගිය වකවාඩුවේදී. ඒකත් එක්ක මේ තවත් කතාවක් පත්තර වාර්තා කරලා තියෙන විදිය. එතකොට ඊළඟට අද අපි අවධානය යොමු කරන්න සූදානම් නැවත ලංකාදීප පත්තරෙන් විජිත හේරත් මොකද්ද කියන්නේ කියලා. පහුගිය දවස්වල අර පාස්කු ප්‍රහාරය ගැන කියවෙනකොට හිටපු පාලකයන් ගැන කියනකොට ඒ පාලකයන් ගැන කියනකොට මෙතන කතන්දරයක් අමතක වුණාද කියලා විවිධ අය අහන්න ගත්තා. විජිත හේරත් කියනවා මෙහෙම. පාස්කු ඉරිදා ප්‍රහාරයට මෛත්‍රී රනිල් වගකිය යුතුයි. සුජිත් තේවාජුලිගේ අංජුල මහේක එක්කලියන්. පාස්කු ඉරිදින ප්‍රහාරයට පසුගිය යහපාලන ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිය යුතුයයි ගම්පා මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී ඊයේ කියනවා. ඔහු මෙහෙම කියන්නේ පාස්කු කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදයේදී. එම ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද වගකිය යුතු බව කී ඔහු ඒ කිසිදු විවාදයක් නැතයිද ප්‍රකාශ කර සිටිනවා. එහෙමයි කියන්නේ හිටපු ජනාධිපතිවරයාට චෝදනාව එල්ල වෙද්දී සමහරලාට හිටපු අගමැතිවරයාගේ නම නොකිය වෙද්දී සමහරව අහනවා එතකොට හිටපු ජනාධිපතිවරයාගේ පැත්තට පමණද චෝදනාව කියලා. මම මේ චෝදනාවක් ගැන කියන්නේ. එතකොට දැන් විජිත හේරත්ගේ ඇඟිල්ල දෙපැත්තටම දිග් වෙනවා දෙන්නම වගකිය යුතුයි කියලා ඔහු සඳහන් කරපු කතාවේ තියෙන්නේ. එතකොට ජවිපේ ලාල්කාන්ත මොකද්ද කියන්නේ? උපුටා ගන්නවා බලන්න ඔහොම මේ ලංකාදීප පත්තරේ. දේශපාලකයන්ටත් වඩා දූෂිත නිලධාරී පන්තියක් දැන් ඉන්නවා. අද වන විට දේශපාලඥයන්ටත් වඩා කුණු නිලධාරීන් පන්තියක් මෙරට සිටින බවත් රටේ ආයතන පද්ධතියද කුණු වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙඩි ලාල්කාන්ත සඳහන් කිරීමක් කරනවා. ඇතැම් නිලධාරීන් ගැන පහුගිය දවස්වල කතා වෙච්ච ඒවත් එක්ක මේ ලාල්කාන්ත කියපු කතාව නිකන් ටැලි වෙනවා වගේ දැනෙනවා. කුණු නිලධාරීන් පන්තියක් ඉන්නවා කියලා. හැබැයි ඒ ඇතැම් අය තමන්ගේ රාජකාරී හරියට කරන නිලධාරීනි ඔබව අපි අගය කරනවා මේ වගේ දෙයක් කියන වෙලාවක. හැබැයි මේ කියනවා වගේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව නම් ගොඩක් කතා වුණා හොඳේ. ඒ නිලධාරී පැලැන්තිය ගැන කතන්දරේනේ. ඊට පස්සේ මම දැන් හැරෙන්න සූදානම් වෙන්නේ ඇතැම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැන කතා කරන්නට.
දුම්රිය නියාමක රියදුරු හදිසි වර්ජනයකින් දුම්රිය පොළවල් දැඩි නොසන්සුන්තා අවුරුදු නිවාඩුවට ගමට යන මගීන්ට දුෂ්කරතා නිමල කොඩිතුවක් කොළියන්. දුම්රිය රියදුරන් සහ නියාමකරුන් ඊයේ පස්වරුවේ හදිසි වර්ජනයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවට පත් වූ අතර දුම්රිය ස්ථානවල දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබුණා. දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍ය අධිකාරිවරයා වශයෙන් දෙපාර්තමේන්තුව තුළින්ම පත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ඊයේ පස්වරු 12:30ට පමණ සිට මෙම හදිසි වර්ජනය ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිති පියවර අරන්. වර්ජනය පැය 3:00මාරකට අධික කාලයක් පැවති අතර මේ හේතුවෙන් අලුත් අවුරුදු නිවාඩුව සඳහා ගම්බිම් බලා පිටත් යාමට පැමිණි මගී ජනතාව දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙනවා. දැන් මෙතන අපි කතා කරන්න ඕනේ මේ ගැන. මේ නොසන්සුන්තාවය ඇතිවීම දුෂ්කරතාවය ඇතිවීම බලලා ඇවිල්ලා මේ ගැන ටිකක් කතා කරමු. දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව නිවේදනය කළේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගන්මින් කොළඹ කොටුවෙන් පිටත්වන දුම්රිය අවලංගු කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි. එම තත්ත්වය හමුවේ මහනුවර දුම්රිය ස්ථානයේදී එල්ල වූ ජනතා විරෝධයයි මේ. ස්ට්‍රයික් එකක්ලු. මේ නෙමෙයි 250ක් 500ක් මිනිස්සු යන්න කෝච්චිය යන්නත් නෙමෙයි. මේ ගහන්නත් ආව ඇතුළේ මිනිස්සු. අඩ පාස්නේ කැමරා හැදි කරේ කොපිය ඉන්නවා. කෙසේ වෙතත් පැය එකහමාරක පමණ කාලයකින් පසු දුම්රිය වෘත්තීය සමිති තීරණය කළේ හදිසි දුම්රිය වැඩවර්ජනය අවසන් කිරීමටයි. දැන් මේ වගේ අවස්ථාවක අපි දැන් ඊටාම සෞඛ්‍ය ආරක්ෂිත වෙන්නට ඕනි. ජනතාවට අපි කියන්නේ ඔබ ගමට යන්න කොරෝනා නොගෙන යන්න කියලා. එතකොට ඒකට මේ ප්‍රවාහන පද්ධතියේ ඉන්න අය කොයි තරම්නම් සහයෝගයක් දෙන්න ඕනද මේ වෙලාවේ. මේ විදිහට හදිසිය වර්ජන වලට එළියට බැස්සට පස්සේ අර දුම්රියෙන් තමන්ගේ ගමට යන්න, තමන්ගේ වැඩට යන්න, තමන්ගේ රාජකාරියට යන්න, තමන්ගේ නිවාඩුවට යන්න බලාගෙන ඉන්න අයට මොනතරම් දුෂ්කරතා ඇති වෙනවද? මේ වගේ වර්ජන ක්‍රියාන්විතයක් ඇවිල්ලා ප්‍රවාහනයේ ප්‍රමාද වුණාම කොච්චර පොඩි බඳින්න ගන්නවද? මොනතරම් තදබදයක් ඇති වෙනවද? ඒ තදබදය තුල කොරෝනා පැතිර යාමට මොනතරම්නම් අවදානමක් තියෙනවද? මේ වගේ වෙලාවක ක්‍රියාත්මක වීම මේ දුම්රිය ඇතැම් වෘත්තීය සමිතියන්ගේ ක්‍රියාත්මක වීම අපි දන්නවා පෙර දැනුම් දීමකින් තොරව ක්‍රියාත්මක වෙච්ච අවස්ථා. උදේට රාජකාරියට එන අයව ප්‍රවාහන පද්ධතිය ඇවිල්ලා දරුවෝ පාසල් වලට ඇවිල්ලා ඊට පස්සේ හවස වැඩ ඇරලා යනකොට උපකාරක පන්ති ඇරලා යනකොට ගෙදරට යන්න නැහැ එකපාරටම හිටිය හැටි දුම්රිය වර්ජන ක්‍රියාත්මක කරපු අවස්ථා අපි දැක්කා. පාන් රාත්තල ළඟ තියාගෙන ගෙදරට යන්න බැරුව දුම්රිය වර්ජනයට ලක් වෙලා අපහසුතාවයට පත් වෙන අය දැක්කා. මෙහෙම කරන්න එපා. දෙයක් තියෙනවා නම් පිළිවෙලක් තියෙනවා. තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්නවා නම් තමන්ගේ ඉල්ලීම ඉටු කර ගන්නවා නම් ඒකට ක්‍රමයක් තියෙනවා. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම මෙවැනි තත්යකට ඒ අයපත් නොවෙන්නට බලධාරීන් බලා ගන්න ඕනේ කියලා බලධාරීන්ගේ පැත්තත් මතක් කරනවා. දැන් බලන්නකෝ මෙතන මේ ඒ තදබදයේ තිබුණු අවස්ථාව ඡායාරූපයෙන් නැවත වතාවක් මේ පේනවනේ මේ අනවශ්‍ය තදබදයක් මතුවන්නට හේතුව මොකද්ද? මේ එකපාරට තකහණිය ආපු වර්ජනය. එතකොට මේ ජනතාව නේද අනුතරේ හෙලන්නේ. දැන් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණොත් හොඳයි. නැත්නම් ඔවා දිගටම යන්න ගනි. මොන වැඩකත් පිළිවෙලක් තියෙනවා කියලා ඒ කතාව අවසන් කරනවා. මියගිය රෝගියාට මෝචරියේදී පණ ඇවිත් දොස්තරට එරෙහිව පරීක්ෂණයක් මීගමුවේ කීර්තිලියන්. මීගමු දිස්ත්‍රික් මහරෝහල වෙත ගෙන රෝගියෙකු මියගිය බව තහවුරු කර ගැනීමෙන් පසු මෘත ශරීරාගාරයේදී රෝගියාට පණයමේ පුවතක් මීගමුව මහරෝහලේදී 9 වෙනිදා වාර්තා වෙනවා. මේ සිද්ධියට මුහුණ දී ඇත්තේ මීගමුව දෝන්ගාල්පිටිය මැද පිටිපන පදිංචි 46 හැවිරිදි දීවර කාර්මික විවාහකයෙක්. මේ සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු අනුව 9 වෙනිදා පෙරවරුවේ සිද්ධියට අදාළ තනත්තා බරපතල රෝගී තත්ත්වයෙන් මීගමුව මහරෝහලට ඇතුළත් කළා. එෙහිදී රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කර බලා ඔහු මියගොස් ඇති බව නිර්දේශ කර දේහයේ රෝහල් මෘත ශරීරාගාරයට යොමු කර ඒ පිළිබඳ රෝහල් පොලිසියට දැනුම් දීලා. රෝහල් පොලිසියෙන් ලත් තොරතුරු අනුව රෝගියාගේ ඥාතීන් රෝහල් මෘත ශරීරාගාරයට පැමිණ රෝගියාගේ ශරීරය අල්ලමින් අඳුනා නැගීමට පටන්ගෙන එෙහිදී එක්වරම රෝගියා අතේස වූ නිසා ඔහු මියගොස් නැති බවට ඔවුන් කෑකෝ ගසා තිබෙනවා. පසුව වහා රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහලේ 4 වාට්ටුවට ඇතුළත් කර තිබෙනවා. මූලික වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණ වෙලා තියෙන්නේ රෝගියා සීනි අඩු වී කෝමා තත්ත්වයට පත් වී සිහිසුන් වී මෘත ශරීරාගාරයේදී පියවි සිහිය ලබා ඇති බවයි.
මෙම රෝගියා පරීක්ෂා කර ඔහු මිය ගියේයි නිගමනය කර රෝහල් මෘත ශරීරාගාරය වෙත යවූ වෛද්‍යවරයා සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂකවරයා විනය පියවර ගැනීමට කටයුතු කරන බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා. මාර දොස්තර ඔයා වෛද්‍යවරුන්ට අපේ ගෞරවය පිරිනමන ගමන් ඇතැම් අයගේ නොසලකිලිමත් ක්‍රියාමාර්ගයේ ජීවිතයක් කියන්නේ Tamanගේ ඥාති හිතවත්තුන්ට ඥාති මිත්‍රාදීන්ට කෙනෙක්ගේ දෙයක් මේ විවාහකෙක් කියලා කියනවා බිරිඳට. එතකොට දරුවන්ට මෙයාව කොයිතරම්නම් වටිනවද? එතකොට නොසලකිලිමත් කම නම් තියාගන්න එපා කියලා අපි මතක් කරනවා මේ මොහොතේ. ඊළඟට සෙල්ලම් කළ දරුවා මරන්න මරුවා කුකුලා පිටින් ඇවිත් මල්වානේ විතානගේ දෙල්ගොඩ සුදත් එක්ක ලියන්නේ. මල්වානේ යබරලුව ප්‍රදේශයේ නිවසක සෙල්ලම් කරමින් සිටි සිසුන් දෙදෙනෙකුගෙන් අයෙකු කුකුලෙකුට බියෙන් දිව යද්දී තාප්පයක වැදි හිසට හානි සිදුවීමෙන් මියගොස් ඇතැයි බියගම පොලිසිය සඳහන් කිරීමක් කරනවා. ජීවිතය කියලා කියන්නේ මහා අනියත දෙයක්. මේ ශීර්ෂ පාඨයත් එක්ක මම උපුටා ගත්තේ. සෙල්ලම් කළ දරුවා මරන්න මරුවා කුකුලා පිටින් ඇවිත් කුකුලෙක්ට බය දිව යනකොට තාප්පේ දකින්න නැතුව ඇති වදින්න ඇති තද වැදිල්ලක් අන්තිමට අහිමි වුණේ ජීවිතේ මරුවා කුකුලා පිටින් ඇවිත්. ඒ අතරේ අපි වතු කම්කරුවන් ගැන කතා කරමුද? වතු කම්කරුවන්ට රුපියල් 1000 දෙයි පුංචි පුංචි කැපිලිත් මතුවලා කියලා නෝරෙලියේ නාලකලියනෝ. පඩිපාලක සභාව විසින් අනුමත කරන ලද වතු කම්කරුවෙක්ගේ දෛනික වැටුප වතු සමාගම් විසින් ඊයේ සිට ගෙවනු ලැබුවා කියලා මේකේ දාන්නේ. දිනක මූලික වැටුප 900ක් වශයෙන්ද අයවැය දීමනාව 100ක් වශයෙන්ද ගෙවලා. වතු කම්කරුවෙකුට මීට ප්‍රථම දිනක වැටුප 750ක් වශයෙන් වතු සමාගම් විසින් ගෙවීම සිදු කරනවා. 2021 වසරේ අයවැය යෝජනාවේදී වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි යුතු බවට අගමැති මහින්ද රාජපක්ෂ යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යාංශයේ වතු සමාගම් සහ වෘත්තීය සමිතිය අතර දීර්ඝ වශයෙන් පැවති සාකච්ඡාවලින් අනතුරුව වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප 10 දක්වා වැඩි කළ යුතු බවට පඩිපාලක සභාව විසින් තීරණය කරනු ලැබුවා කියලා වැඩිදුරටත් දාලා තියෙනවා. අනේ මේක පිළිවෙල කරලා හරියට දෙන්න. වතු ජනතාවගේ ජීවන රටාව, ඔවුන්ගේ නිවාස පද්ධතීන්, ඔවුන් කනබොන හැටි ගැන අවබෝධයක් රටටම තියෙනවා. ඒ අය ජීවත් වෙන්නට ඕනේ. ඒ නිසා ඒ අයව ජීවත් කරන්න දවසකට 1000ක් කියලා කියන්නේ මේ කාලවකවානුවේ මොකද්ද? ඊට පස්සේ මේ අද දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයට යන්න හදන්නේ. අර අත්අඩංගුවට ගත්තන යාපනයේ නගරාධිපති දැක්කනේ අර නගරාරක්ෂකයන්ගේ ඇඳුම. ඒකේ ෆොටෝ එකත් එක්කම දිවයින දාලා තියෙන්නේ. කොටි පොලිස් ඇඳුම අත්අඩංගුවට ගත් යාපනයේ නගරාධිපතිට අප කීර්ති වර්ණකුලසූරිය ඇතුළු පිරිසක් ලියන. යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් පොලිස් ත්‍රස්ත මර්දන ඒකකයේ විසින් අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අප මත ඊයේ රාත්‍රියේ නිදහස් කර තිබෙනවා. යාපනයේ නගර සභාව විසින් පොලිස් බලකායක් පිහිටුවා ඒට බඳවාගත් අයට LTTට අතීතයේ තිබූ කොටි පොලිසියට සමාන අන්දමේ ඇඳුම් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට අරගෙන තිබුණා කියලායි පත්තර වාර්තාවේ දාන්නේ. නගරාධිපතිවරයා අත්අඩංගුවට පත්වීමට පෙර මාධ්‍ය හමුවක් පවත්වා කියා සිටියේ යාපනයේ නාගරික පොලිස් බලකායේ රාජකාරී වන්නේ නගරය තුළ කැලිකසල දමන්නන් අධීක්ෂණය කිරීම, දඩ මුදල් එකතු කිරීම, වාහන හැසිරවීම, කොරෝනා නීති රීති කඩ කරන්නන් සම්බන්ධයෙන් සොයා බැලීම යන කටයුතු බවයි. මේ කටයුතු පහසු කර ගැනීම සඳහා එවැනි බලකායක් පිහිට වූ බවද ඔහු එහිදී කියනවා. නමුත් මේ සම්බන්ධයෙන් යාපනයේ මහනගර සභාවේ අනුමැතියක් ලබා නොගැනීම, සෙසු පක්ෂ දැනුවත් නොකිරීම යන කාරණා මත 8 වෙනිදා පැවති යාපනයේ මහනගර සභා වාරයට EPDP සංවිධාන නියෝජිතයෝ සහභාගී වීමෙන් වැළකී සිටියා කියලාත් කියනවා. නගරයේ පිරිසුදුව තියාගන්න කොරෝනා නීති රීති අනුගමනය කරනවාද කියලා බලන්න. ඒක ගැටලුවක් නැහැ. මේ වගේ ඇඳුම් අඳලා එහාට මෙහාට සැරිසරනකොට කවුරු කියලාද හිතන්නේ? එතකොට මොකක්ද ඇති වෙන තත්ත්වේ? යාපනයේ රටට ආදරය කරන සිවිල් පුරවැසියන් ගණනාවකිනුත් පැමිණිලාව කියලා ඊයේ හෝ පෙරේදා පත්තරයක ඊයේ පත්තරේ දාලා තිබුණා. මේ වගේ කාරණාත් එක්ක දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව යලිත් මතුවෙනවා. ඒ අතරේ ගේක බංකර් කතාව මතක් වෙනවා එකපාරට. මතකයිනේ බංකර් කතන්දරේ දවස්වල ලංකාදීප පත්තරේ ආද ඒ බංකර් කතාව ප්‍රධාන ශීර්ෂ පාඨයට දාලා මුල්ලේරියාවේ නිවසක බංකරයක් ඉන්දිකා රාමනායක ඇතුළු පිරිසක් ලියන්නේ. සැගව සිටි අංගොඩ ලොක්කාගේ ගුරා අල්ලයි අඩි 5ක් ගැඹුරුයි තිදෙනෙකුට ඉන්න පුළුවන් විදුලියක් දීලා පොලිසියට කිලෝමීටර 2යි
අංගොඩ ලොක්කා නැමැත්තාගේ පාතාලයේ ගුරා වශයෙන් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු බව කියන දෙල්ගාවත්තේ චීටි නැමැත්තා මුල්ලේරියාවේ පිහිටි ඔහුගේ නිවසේ භූගත බංකරයක සැඟවී සිටියේදී විශේෂ කාර්යබලකාය විසින් ඊයේ අලුයම අත්අඩංගුවට ගනු ලැබූ බව එම බලකාය සඳහන් කිරීමක් කරනවා. බංකරයේ බලමුද? ඊයේ 8 මෙහෙම දැන් ඔබට බලන්න පුළුවන්කම තියෙනවා. අටේ මෙහෙයුම කොටිකාවත්ත මුල්ලේරියාව කොස්ගහවත්ත ප්‍රදේශයේ පිහිටි මේ තුන්මහල් නිවස පොලිස් විශේෂකාර බලකායේ විශේෂ බුද්ධි වැටලීම් ඒකකය පරීක්ෂා කර තිබුණා. විශේෂකාර බලකා අනදන නිලධාරී වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත කළ එම මෙහෙයුමේදී සරත් කුමාර නොහොත් චීටි නැමැත්තා අත්අඩංගුවට ගත් අතර එහිදී කාමරයක් තුල තිබූ භූගත බංකරයක්ද සොයා ගැනීමටයි හැකි වුණේ. දැන් මම ඉන්නේ මේ චීටිගේ නිවසේ චීටි ඉඳි කාමරේ භූගත බංකරයේ තිබූ බව කියන අපි ඇත්තටම බලමු දැන් මේ මොකක්ද භූගත බංකරය මේක කොපමණ ප්‍රමාණයකින්ද සමන්විත වන්නේ කියලා කාලයකට පස්සේ තමයි මේ භූගත බංකරයක් නිවසක් තුල තිබිලා සොයාගත්තේ. නිදා ගන්නවත් පුළුවන් විදිහට තමයි මේ භූගත බංකරය නිර්මාණය කරලා තියෙන්නේ. හුස්ම ගන්න පහසු වෙන විදිහට මේ භූගත බංකරයෙන් එළියට මටයක් ගිහිල්ලා තියෙනවා. අදාළ සැකකරු සංගවෙන්න උත්සාහ කරත් පොලිස් විශේෂකාර බලකා සෙවළුන්ගේ ග්‍රහණයෙන් ඔහුට මිදෙන්න හැකියාවක් ලැබුණේ නැහැ. මේ තියෙන්නේ අර මම දැන් මීට ටික වෙලාවකට කලින් හිටිය භූගත බංකරයෙන් පිටතට ආපු නලය පිටවන ස්ථානය. දැන් එහා පැත්තේ කාමරේ තමයි භූගත බංකරය තියෙන්නේ. ඊට මෙහා පැත්තේ මේ නලය පිටතට ඇවිල්ලා තියෙනවා. අපි සැක කරානේ අදාළ පුද්ගලයාට භූගත බංකරය තුල ඉඳන් හුස්ම ගැනීමේ පහසු වෙනුවෙන් තමයි කියලා මේ බටය තියෙන්නේ. මේ බටය මේ විදිහට පේන්න තිබුණේ නැහැ. මෙන්න මේ වගේ ආවරණයකින් වහලා තමයි තිබුණේ. ඉතින් මොනතරම් සූක්ෂම විදිහට මේ පුද්ගලයා මේ භූගත බංකරය තුල රැඳී සිටියාද කියලා ඔබට තේරෙනවා ඇති. කොමුණත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. චීටිගේ බිරිඳගෙන් අහනවා ඇයි මහත්තයට මේ චීටි කියලා අන්වර්ථ නාමයක් තියෙන්නේ? එයා පොඩි කාලේ ඉඳන් මේගොල්ලෝ අම්මලා කියපු නම. කොච්චර කාලද මේ ගෙදරට ඇවිල්ලා? මෙහෙට ඇවිල්ලා අවුරුදු 21ක් වෙනවා. බිරිඳ දැනගෙන හිටියේ නැද්ද තමන්ගේ මහත්තයා මේ වගේ අපරාධකාරයෙක් කියලා? මම දැනගෙන හිටියේ නෑ. චීටි රස්සාවක් විදිහට මොකද්ද කරේ? එයා ගොඩනැගිලි ද්‍රව්‍ය සපයනවා. ඊට පස්සේ පාරවල් වල කොන්ක්‍රීට් කරලා ගල් අල්ලන නගර සභාවේ ඒ වැඩ කටයුතු කරගෙන තමයි හිටියේ. කොන්ත්‍රාත්කරුවෙක් විදිහට වැඩ කරා. වැඩ කළා. එතකොට ඊයේ මොකද්ද සිද්ධ වුනේ? ඊයේ එයා ගෙදරට ආව උග දවසකට පස්සේ ඊට පස්සේ ටික වෙලාවක් යද්දි පොලිසියෙන් ආවා ගෙදරට. එයාලා වට කරලා ඊට පස්සේ ගේ සෝදිසි කළා. සෝදිසි කරන අවස්ථාවේ තමයි අර භූගත එක හමුුනේ. අන්තිමට රටේ මිනිස්සුන්ට මොකක්ද කියන්න තියෙන්නේ? කවදාකවත් මේ වගේ කරන්න එපා. කිසිම කෙනෙක්ට. අටේ මෙහෙයුම බංකරයක් ගැන කතාව එකවරටම මුල්ලේරියාව පැත්තේ නිවසකින් මතුවෙච්ච අවස්ථාව ගැනයි ඒ. හොඳයි අපි ඊට පස්සේ තවත් සටහන් කීපයකට අවධානය යොමු කරන්න සූදානම්ෙන් ඉන්නේ. නීතිපති තෙල් නැවෙන් බිලියන 3423ක් වන්දි ඉල්ලයි කියලා ඒ.ජේ. අබේනායක ලියනවා. කුවේට් රාජ්‍යයේ සිට ඉන්දියාව බලා ප්‍රවාහනය කරමින් තිබූ බොරතෙල් තොගයක් ශ්‍රී ලංකාවට අයත් මොහොදු තීරයට කාන්දු වීමෙන් සිදු වූ සමුද්‍රීය පරිසර හානියට රුපියල් බිලියන 3423ක් වන්දියක් ගෙවන ලෙසට නීතිපතිවරයා අදාළ නෞකාවීම සමාගමට දන්වා ඇතැයි අද දිවයින පත්තරේ වාර්තා කරනවා. එයා දිවයින පත්තරේ වාර්තාව නීතිපති තෙල් නැවෙන් බිලියන 3423ක් වන්දි ඉල්ලූ කතාව. අර ගණන් හිලා උට එකක් නේ දාලා තියෙන මම බැලුවේ ඒ ගාන හරිද කියලා බිලියන ගාන කොච්චරද කියලා. චීන එන්නතට එරෙහිව උසාවියයි ඒ.ජේ. අබේනායක ලියන. COVID-19 වසංගතයේ පාලනය කිරීම සඳහා මේ වන විට චීනයෙන් ආනයනය කර ඇති සිනෝෆාම් එන්නත ජාතික ඖෂධ නියාමන අධිකාරී නිසි අනුමැතියකින් තොරව භාවිතා කිරීම වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ මහජන සංවිධානය එහි සභාපති හා ලේකම් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. එම ගොනු කිරීමක් ගැන යාවේ සිනෝෆාම් මාවා ඒකත් එක්ක ඒකට එරෙහිව උසාවියාමක් පිළිබඳව කතාව අද පත්තර වාර්තා කරලා තියෙන්නේ ඒ විදිහටයි. දැන් අපි පරිස්සම් වෙන්න ඕනියයි. ඉන්දියාව ඔඩු දුවනවා කොරෝනා.
ලෝකයේ තවත් රටවල් වල මරණ ගණන් වැඩි වෙලා තියෙනවා කොරෝනා. මේ කොරෝනාව අපිට තාම නිමා කරන්න බැරිලා තියෙනවා. අපි කිව්වේ ලෝකෙට. මේ ඉන්දියාවේ කොරෝනා උඩුදුවයි අගමැති මෝදී ප්‍රාන්ත මහ ඇමතිවරුන් හමුවේ. ඉන්දියාවෙන් දිනපතා COVID-19 ආසාදිතයන් ලක්ෂයකට වැඩි පිරිසක් වාර්තා වීමත් සමග වෛරස් ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ප්‍රාන්ත මහ ඇමතිවරුන් අතර හමුවක් පැවැත්විලා. හමුව පැවැත්වුණේ වීඩියෝ සූම් තාක්ෂණයෙන්. COVID-19 වෛරස් ව්‍යාප්තිය යුද්ධමය තත්ත්වයක්සේ සලකා දැඩි පියවර අනුගමනය කරමින් ජනතාව ආරක්ෂා කර ගැනීමටත් වෛරස් ව්‍යාප්තිය පාලනය කර ගැනීමටත් පියවර ගත යුතු බව අග්‍රාමාත්‍ය මෝදි මේදී අවධාරණය කිරීමක් කළා තියෙනවා. ඔබ දන්නවා පහුගිය සැප්තැම්බරයෙන් පසු ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් හිටි හැටි අඩු වුණා. දෛනික ආසාදිතයන් 90000 සිට ලක්ෂයතෙක් දසදහසතෙක් අඩු වුණා. එසේ වුවත් සෞඛ්‍යාංශ ආසාදිතයන් සෙවීමට PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ අඩු නොකර දිගටම කරගෙන ගියා. හිටි හැටි ආසාදිතයන් අඩුවීම සම්බන්ධයෙන්ද ඉන්දිය සෞඛ්‍යාංශ පවා මවිතය පළ කරන්නට වෙලා. කොහොම වුණත් පසුගිය මාර්තු මාසයේ වෙද්දී දෛනික ආසාදිතයන් යලි වැඩිවීමට පටන් ගත්තා. අප්‍රේල් 6 වෙනිදා ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ගන්න පළමු වරට ලක්ෂය පහු කළා. ඊට පස්සේ දෙවෙනි වරටත් ලක්ෂය පහු කළා. දවසකට. ඒ අතරේ බ්‍රසීලයේ දෛනික කොරෝනා මරණ 4000 පසු කළා කියලා අද විදේශ වාර්තාවක දාලා තියෙනවා. බ්‍රසීලයේ දෛනික COVID-19 මරණ මේ වන විට පළමු වරට 4000 පසු කර තිබෙනවා. ගත වුණු පැය 24 ඇතුළත වාර්තා වූ මරණ ගණන 4195ක්. ඒ අනුව බ්‍රසීලයේ කොරෝනා මරණ ගණන 3,37,000ක් තෙක් ඉහළ ගියා කියලා දාලා තියෙනවා. තතකයිනේ බ්‍රසීලයේ අර මුල් වකවානු වල වාර්තා කරපු අවස්ථාව තාම කොරෝනා ලොවෙන් නිමා වෙන පාටක් නම් පේන්නට නැහැ. හොඳයි විරාමයකට අපි යනවා. විරාමයකින් අනතුරුව තවත් සටහන් කීපයක් වැඩිදුර වාර්තාත් එක්ක බලන්න සූදානම්. හොඳයි ඊළඟ සටහන් වලටයි අපි යන්න හදන්නේ. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මොහන් සමරනායක රංජන් කස්තුරිලියන් ප්‍රවීණ මාධ්‍යවේදී මොහන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස පත් කරනු ලැබ සිටිනවා. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කළ මොහන් සමරනායක කලක් එක්සත් ජාතීන්ගේ කොළඹ ප්‍රවෘත්ති කේන්ද්‍රයේ ප්‍රධානියා ලෙස සේවය කළ පුවතත් වාර්තා කරලා තියෙනවා. ඒ අතරේ අපි යනවා දිනමින පත්තරේට ආබාධිත රණවිරුවන්ගේ වැටුප් දීමනා යැපෙන්නන්ටත් දිවි ඇතිතෙක් දෙනවා කැබිනට් පත්‍රිකාව යොමු කළ බව ජනපති කියයි නුවන් කොඩිකාරලියන්. ආබාධිත රණවිරුවන්ට දිවි ඇතිතෙක් ගෙවනු ලබන වැටුප් සහ දීමනා ඔවුන් මියගිය පසු ඔවුන්ගෙන් යැපෙන්නන්ටත් දිවි ඇතිතෙක් ගෙවීම සඳහා අනුමැතිය ගැනීමට සකස් කළ කැබිනට් පත්‍රිකාව ඇමති මණ්ඩලයට යොමු කර ඇතැයි ජනාධිපතිවරයා ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශකාරක සභාවේදී පෙරේදා සඳහන් කර තිබෙනවා. ඒකේ තාම වැදගත් වෙනවා ආබාධිත රණවිරුවන්ගේ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ වැටුප් දීමනා යැපෙන්නන්ටත් දිවි ඇතිතෙක් දෙනවා. ඒක ඊටාම වටින පියවරක්. ඊයේ පැවති අවස්ථාවකට අපි අවධානය යොමු කරමු. ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වුණා. වත්මන් පාර්ලිමේන්තුව පත්වීමෙන් පසු පැවති උපදේශක කාරක සභාවේ ප්‍රථම රැස්වීමද මෙයයි. ජාතික ආරක්ෂාව නීතිය හා සාමය ප්‍රවර්ධනය රණවිරු වැටුප් මද්‍රව්‍ය නිවාරණය මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආයතනවල වාර්ෂික වාර්තා ඇතුළු විෂය ගණනාවක් මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. ආබාධිත රණවිරුවන්ට දිවි ඇතිතෙක් ගෙවනු ලබන වැටුප් සහ දීමනා ඔවුන් මියගිය පසු ඔවුන්ගෙන් යැපෙන්නන්ටත් දිවි ඇතිතෙක් ගෙවීමට අනුමැතිය ලබා ගැනීමට සකස් කළ පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති බවත් ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. මද්‍රව්‍ය නිවාරණය සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් මේ වන විට සම්පාදනය කොට අවසන් බවත් ළඟදීම එය එළිදක්වන බවත් සඳහන් කළ ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ මද්‍රව්‍යයට ඇබ්බැහිවන් පුනරුත්ථාපනය කිරීමේදී ආගමික උපදේශනය වැදගත් වන බවයි. ආගමික අන්තවාදයේ ඇතුළත් පොතපත තහනම් කිරීම පිළිබඳ මෙහිදී ඇති වූ අදහසකට පිළිතුරු දුන් ජනාධිපතිතුමා පැවසුවේ එම තීරණය නිශ්චිත ආගමක් ඉලක්ක කොටගත්තක් නොවන බවත් පොදුවේ සෑම ආකාරයකම ආගමික අන්තවාදයේ පිටුදැකීම වෙනුවෙන් සිදු කළ බවයි. හොඳයි. ඒ අතරේ අපිට බ්‍රිතාන්‍යයෙන් ඊයේ ආවා නේද පුවතක්. ශතකයට ඔන්න මෙන්න කියලා තියෙද්දි නිවි යෑමක්. එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරු මේයයි මහින්ද අලුත් ගෙදර ලියන්නේ. බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරජුණගේ ස්වාමි පුරුෂයා වන පිලිප් කුමරු හෙවත් එඩින්බරෝ ආදිපාදිවරයා මෙරට වේලාවෙන් ඊයේ පස්වරුවේ අභාව ප්‍රාප්ත වුණා. මේ යන විට 99 වෙනි වියේ පසු පිලිප් කුමරු පසුගිය කෙටි කාලයක් තුළ තරමක අසනීප තත්ත්වයෙන් පසුවේ COVID-19 වෛරසයට ආසාදනය වී සුවය ලබා තිබෙනවා.
මීට මාසයකට පමණ පෙර හෘදය සත්කමකට පවා මුහුණ දී සිටි පිලිප් කුමරු එදී ඇති වූ සංකුලතා හේතුවෙන් දින 28ක කාලයක් රෝහල් එකත්ව ප්‍රතිකාර ලැබලා තියෙනවා. හේතුව සොයා ලබා සති 3කට ආසන්න කාලයක් රාජමාලිගයේ විවේක ගනිමින් සිට ඇති බව බකින්හම් මාලිගාවේ ආරංචි මාර්ග සඳහන් කරනවා. 99යි ශතකයේ ඔන්න මෙන්න කියලා තියෙද්දි නිවි යාමක් ගැනයි ඒ වාර්තාව ඇවිල්ලා තියෙන්නේ. විවාහක රූරැජින ලෝකයේම කතා බහට පත් වෙනවා. විදේශ මාධ්‍ය විදේශ රූපවාහිනී මාධ්‍ය ඒවා වාර්තා කරලා තියෙනවා. දැන් එතකොට එක පාටම අර කැරොලයින් ඊයේ කරපු ප්‍රකාශයක් ගැන අවධානය වුණා. ඉන්න මම එතනට යනවා. ඒකත් මෙතන තියෙනවා. ඒ අතරේ තවත් කතාවක් නීතිවේදීන් කිව්වා කියලා දිනවින පත්තරේ දාලා තියෙනවා. අපි දැක්කා නම් කළාට පසුව කිරුළ ගලවනවා. ඒකත් එක්ක ඇති වෙන තත්ත්වයක්. ඒ කිරුළ හිමිකාරණිය ඊට පස්සේ පොලිසිය යනවා. මෙන්න අද දිනමින පත්තරේ දාන කතාවක් බලමුකෝ අපි ඉස්සෙල්ලා. චෝදනා අප්පු වුණොත් කැරොලයින් වසර 20ක් කිරේ නීතිවේදී වූ පෙන්වා දෙති භක්ති ධර්ම ප්‍රේලියන්. ලෝක කිරුළ බාර දෙනවා කැරොලයින් කියනවා. ශ්‍රී ලංකා විවාහක රූ රැජින 2020 කිරුළ හිමි පුෂ්පිකාදි සිල්වා විසින් ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජුරියට එල්ල කර ඇති චෝදනා අප්පු වුවහොත් වසර 15ත් 20ත් අතර සිරදඬුවමක් පැනවිය හැකි බව නීතිවේදීන් පෙන්වා දෙනවා. කැරොලයින්ට අමතරව චෝලා පඩ්මෙන්ටන් යන කාන්තාවටද පුෂ්පිකා විසින් චෝදනා එල්ල කර තිබෙනවා. සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධී බියගැන්වීම හා සුළු තුවාල කිරීම යන චෝදනා දැන්ට මේ කාන්තාවන් දෙදෙනාට එල්ල කර ඇති චෝදනාව අතර මේ සම්බන්ධව කුරුඳුවත්ත පොලිසිය විසින් සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවටගෙන පොලිස් අපමත මුදා හැර තිබෙනවා. මේ සිද්ධිය ප්‍රථමයෙන් පැවති තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් මේ වන විට පවතිනවා. සිද්ධිය මුලදී කියවුණු ආකාරයෙන් නම් අවුරුදු 15ත් 20ක් අතර කාලයක් සිරදඬුවම් දිය හැකි වුවත් මේ වන විට දෙපාර්ශ්වයේ යම් යම් කාරණා සම්බන්ධයෙන් එකගතාවයන්ට පැමිණීමේ හැකියාවක් තිබෙනවා යයිද ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා දිනමිනට සඳහන් කිරීමක් කළා තියෙනවා. ඒ කාරණාව ඒ විදිහට තමයි අද වාර්තා කරලා තියෙන්නේ. පළමුව මෙහෙම කියලා දෙවනුව ඊට පස්සේ මේ එකගතාවයක් ගැන කතාවකුත් දාලා තියෙනවා. ඒ අතරේ කැරොලයින් කියපු ප්‍රකාශයක් අපි වෙනම අරගමු. කොන්ද කෙලින් තබාගෙන කිරුළ බාර දෙන්න ලෑස්ති ඩයනා උද්‍යාංග නිලියන්. තමා විශ්වාස කරන වටිනාකම් වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන පෙනී සිටීමෙන් පසු කිරුළ අහිමිවත් කම් නැති බවත් දිනාගත් කිරුළ යලි බාර දීමට කාලය එළඹ ඇතැයි තමා දන්නා බවත් වත්මන් ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි කියනවා. තමන් පෙනී සිටියේ ලෝක විවාහක රූ රැජිනගේ කිරුලේ සැබෑ අරමුණ වෙනුවෙන් බවත් යමක් වෙනුවෙන් නැගී සිටින්නට හඬ නගන්නට සිදුවේ නම් ඒ වෙනුවෙන් අසීරුවෙන් හිමිකාර ගද්දයක් අයිමි කරගෙන හෝ පෙනී සිටිය යුතු බව තම ඇදීම බවත් ඇය සඳහන් කරලා තියෙනවා. දැන් එතකොට කොන්ද කෙලින් තියාගෙන පෙනී ඉන්නවා නම් කිරුළ පලන්දන්න ගියයි. එතකොට තරඟාවලිය පුරාවටම මේ පිළිබඳව විරෝධතාවය මතු නොකළේ. ඔන්න ඔය වගේ ප්‍රශ්න ගණනාවක් මතුවෙන්න පටන් ගන්නවා. කිරුළ පලන්දනටම ඇය සම්බන්ධ වෙලා ඊට පස්සේ කිරුළ ගලවනවා. එතකොට පලන්දන අවස්ථාවේ මේ කොන්ද කෙලින් තබා ගැනීම කොහොමද සිදු වුනේ? ඔතනයි ප්‍රශ්නේ මතුවෙන්නේ. මේ ඇය කරපු ප්‍රකාශය. 2020 වසර සඳහා වන මෙරට රූ රැජින තරගයේ කිරුළ දිනු පුෂ්පිකාද සිල්වාගේ කිරුළ කැරොලයින් ජූරි විසින් ගලවා වෙනත් කෙනෙකුට පැලඳීමේ සිද්ධියක් මුල් කරගෙන අර්බුදකාරී තත්ත්වයක් මතු වුණා. එම සිද්ධිය පොලිසිය හරහා අධිකරණයටද යොමු වී තිබෙනවා. මේ අතර ඇමරිකාවේ ලෝක රූ රැජින කමිටුවද ජූරි වෙත ලිපියක් යොමු කර තිබුණා. එවැනි පසුබිමක් තුලයි කැරොලයින් ජූරි සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පාඨයක් නිකුත් කරමින් මෙම නිවේදනය නිකුත් කළේ. I believe a crown has to serve a purpose. I will always stand for a fair and equal opportunity. I am now ready to hand over the crown. ඇයට අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය. ඇය අදහස් ප්‍රකාශ කළා කිරුළ ගැලවීම. කොහොමත් වසරක් කාලයක් ගත වෙනවා දැන් කිරුළ පලන්දල. ඊට පස්සේ අපි යන්න හදන්නේ ක්‍රීඩා වාර්තාවකට. අපේ මල්ල ක්‍රීඩාව කාලයක් පසු බැහැලා තිබුණා. දැන් නැවත වතාවක් ඒක ඉස්මතු වෙන්න පටන් ගන්නකොට සතුටුයි. මීටර 800 ක්‍රීඩිකාවෝ පෙරලියක් කරති නාමල් පතර ගේලියන්. පස්වෙනි ස්ථානය දක්වා පැමිණි ක්‍රීඩිකාවන්ගේ පෙරලිකාර දස්කම් රැසක් වාර්තා වූ මීටර 800 ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිටුවීමට ඩිල්ෂී කුමාරසිංහ ඊයේ සමත් වෙනවා. සුගතදාස පිටියේ ඊයේ නිමාවට පත් වූ පළමු ජාතික මල්ල ක්‍රීඩා තරඟාවලියේදී විනාඩි 2යි ගණනකට තරගය නිම කරමින් මෙම වාර්තාව පිටුවා තිබෙනවා.
විනාඩි 2යි තප්පර 2.5 හොඳේ ගණන් හෙලව් ටික සුපිරි ධාවන ශූරයන් සිව් දෙනෙකු එකට තරඟ වැදුණු බැවින් මෙම ඉසව්වේ අවසන් තරඟයට සුවිශේෂී අවධානයක් යොමු වුණා කියලායි කියන්නේ. වාර්තා කාරණියන් නැත්තම් සුවිශේෂී ධාවන කාරණියන් 4 දෙනෙක්ම තරඟ වැදිලා තියෙනවා. කලින් වාර්තාව තිබුණු කෙනා ඒ වගේම තවත් දක්ෂ ක්‍රීඩිකාවන් ඒකෙත් තමයි ඇය මේ විදිහට පෙරලියක් කරන්න සමත් වෙලා තිබෙන්නේ. අපි මේ අවස්ථාවට යමු. දින තුනක් පුරා කොළඹ සුගත දාස ක්‍රීඩාංගණයේදී පැවති ජාතික මල්ල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය මීටර 800 සව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට ඩේල්ෂි කුමාරසිංහ සමත් වුණා. විනාඩි 2යි තත්පර 2.52කින් තරගය නිමා කරමින් ඇය මෙම නව ජාතික වාර්තාව පිහිටවනු ලැබුවා. ඩේල්ෂි මෙලෙස බිඳ දැමුවේ 2017 වර්ෂයේදී මීටර 800 සව් විනාඩි 2යි තත්පර 2.55කින් නිමා කරමින් ජයන්තිකා අබේරත්න ක්‍රීඩිකාව තබා තිබූ වාර්තාවයි. ඔය විදිහට තමයි උණුසුම් තරගය අවසන් වුණේ. දැන් අර අතන කියවුණා ගාන්තිකා අබේරත්න තමයි මේකේ වාර්තාවට හිමිකම් කියුවේ කියලා. එතකොට ඇගේ පසුපසින් තෙවෙනි ස්ථානයට තරගය නිමා කරන්නේ ඇය. මෙතන 4 දෙනාගේම මූලික විශේෂත්වයක් තියෙනවා. පස්වැන්න පාසල් ශිෂ්‍යාවක්. ඇයත් ඊළඟ කනිෂ්ඨ මල්ල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා. 800 පිබිදීම අපි ඊටාම සතුටින් වාර්තා කරන්න මේක අවස්ථාව කරගන්නවා. මේ වගේ තරංකාරී ධාවන රටාවකට එනකොට රටේ නාමය ඉස්සරහට අරගෙන යන්න පුළුවන් වෙන්නේ ජාත්‍යන්තර තරඟවලදී. යමුද IPL ඉන්දියාවේ ඔඩු දුවනවා කොරෝනා. ඒ අතරතුර IPL ප්‍රේක්ෂකයන් නැතුව යන IPL බැංගලෝර පිළට කඩලු 2 ජයක්. AB ඩිවිලියර්ස්ගේ පිටිහරඹයත් හර්ෂල් පතල්ගේ දක්ෂ පන්දුවීමත් හේතුවෙන් ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් චෙන්නයි ඊයේ පැවති පළමු තරගයේදී මුම්බයි ඉන්දියන්ස් පිළට එරෙහිව කඩලු 2ක ජයක් හිමි කර ගැනීමට රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම සමත් වුණා. කාටුන් පෙළටයි අපි සූදානම් වෙන්නේ කවියකින් පටන් ගමු. මේ රාලහාමිගේ වාකය නිමිත්ත රූ රැජිනගේ කිරුළ උදුරා ගනි. රූ සිරියෙන් අගතැන්පත් ලඳුන් සිටිනවා. එපින් බලෙන් ඔවුන් ලොවේ පූජිත වෙනවා. ඉරිසියාව අපේ රටේ ඉස්මතු වෙනවා. දැමු කිරුළ ඒ මොහොතෙම උදුර ගන්නවා. කිරුලක් ගිය දුරක්. ඊළඟට අද කවි දෙක රටේ මුල්ලේ මුදන් නායකගේ ඇත්ත නැත්ත. කොරෝනා සමග සිටියදී පොරාල්ලා විදුලිය බලයේ පිරිසක් වැඩි පඩි ඉල්ලා වර්ජනයකට සැරසී ඇවිදිල්ලා අවුරුද්දටත් රට අඳුරේ තියපල්ලා. දෛනික වැටුපකින් යැපෙමින් වැඩ කරන කම්කරුවන්ට නැත වර්ජන රැකවරණ. සොයුරනි තවත් දේ ඉල්ලා වැඩවරණ වැඩ නොකරන අයට කාගේ පිළිසරණ. මේ ඊළඟට අපි යන්න හදන්නේ මේ දිනමිනේ අංජනගේ කාටූන් එකට. තනි පුද්ගලයන් දිනවලා මේ රට පෙරට ගෙන යන්න බෑ කියලා හඳුන්නෙtti කියනවා. ඒකනේ අපි 225ක්ම දිනවල යවුවේ. ඔය 225ක්ම යවලා තියෙන අතන්ට. දෙවෙනි ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුන් එක මේ. ඇමති අරුන්දික කියනවා නාඩගම්කාරයෝ නාට්‍යයේ විදියට කසිප්පුකාරයෝ හදලා ගන්න ඕන කියලාලු කිව්වේ. නාඩගම්කාරයෝ නම් ඔය දියවන්නාව පැත්තේ ඉන්නේ. දියවන්නාව පැත්තේ ඕන තරම් නාඩගම්කාරයෝ ඉන්නවා කියලායි කාටුන් ශිල්පියා නම් කියලා තියෙන්නේ. මේ දවස්වල කතා වෙන්නේම නාඩගම්කාරයෝ ගැනයි. මේ ලංකාදීපයේ තලංගම ජයසිංහගේ පලාමල් UNPN පොදු සමාකාලයක් ආවනේ. ඒකත් එක්ක මේ වලේ වැටලා ඉන්න රනිලුයි වජිරයි. රනිල් පොදු සමාකාලේ බෝඩ් එක ඔසවලා දැන් වලට වැටෙන්න කවුරු හරි එනවද කියලා බලනවා වජිර. වජිර නැස කවුරුවත් වෙන පාටක් නැහැ. කවුරුත් නැද්ද වලට වැටෙන්න යන්න පොදු සමාකාලයේදී? ද නැත්තම් වලෙන් ගොඩේන්න හදනවද මේගොල්ලෝ එකෙන්? අපි දන්නේ. මේ දිනමිනේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත. රනිල්ට අතේ තියෙන දේ කටේ දාගන්න බැරි වුණානේ සර්. ඇයි ඒ මොකද බං? ඒකට සර් මාන්නක් පෙරුම අතට වැටුණු ගමන් කටේ දාගත්තා. මන්ත්‍රීකම UNPට ජාතික ලෑස්තු මන්ත්‍රීපත් කරගන්න බැරි තරමට වලේ වැටිලා. මේ දිල්රුගේ සීපද දිනමිනේ. ඇවිලි යන්න දේවල් නම් අපමණය එනමුත් නිවීමය කොතනත් හොඳ ගුණය. වැදුනොත් විනාශකි කෝපය නම් හෙනය රැකගත යුතුය ඔක්කොටම පෙර විනය. පාර්ලිමේන්තුව පැත්තට මං හිතන්නේ දීලා තියෙන්නේ. ඕකයි තත්ත්ව කවිය අනුරාධගේ දැන්. සැර වචනයෙන් ෆොන්සේකලා චමල්ලා ගොරවන විටදි මැති සභේට ඇවිල්ලා
බැලුවට දෙපක්ෂයේ උදවිය සුසුම්ලා කිරිපැණි මෙනි ඔවුන් එළියට ගිහිල්ලා. ඔය විරසක වෙන ගොඩක් අය එළියේදී කිරිපැණි වගේ කියලායි ඔන්න ජනතාවට කියලා තියෙන කවියෙන්. දිවයිනේ චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමය. අලගිවන්න මහත්තයා කියනවා කිසිම අයුරකින් විෂ පොල් තෙල් වෙළඳ පොල්ට නිකුත් වෙලා නැහැ කියලා. එහෙනම් ඔය අහුනේ ඒක තමයි අපේ පැරණි සිංහල කියමනක් තියෙන්නේ නැතයි කියන තැන හත් පාරක් බලන්න කියලා. ඒකද නැහැ කියන තැන හත් පාරක් බැලුවා නම් හරි. ලංකාදීපේ දාසාපවලානගේ ස්වාරිස් අවුරුදු කැවිලි මොකද කරන්නේ දැන් අවුරුදු කැවිලිත් එක්ක ස්වාරිස්ගේ කටේ පොල් තෙල් බෝතලේ හිර කරලා තියෙන්නේ. පොල් තෙල් සහ කැවිලි මේ අවුරුදු කටේ. දිනමිනි අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක. අවුරුදු කටේ පුරවැසියාගේ කටේ වසවිසද SLS කියන පටියෙන් S2 ගැට ගහලා කවුද මේ වසවිස කවවන්නේ බලන්න කාව වගේද සංකේතවත් කරලා තියෙන්නේ කියලා. වසවිස තියෙන ඒවා වෙළඳ පොල්ට ගිහින් තියෙනවා නම් ඒවා මොනවද කියලා හඳුන්වලා පුරවැසියට කියන්නේ. ලංකාදීප දාසගේ කාටුන් එකේ අලුත්ම ලොන්ඩරිය. මේ ගුණවර්ධන ලොන්ඩරිය අන්න පොල් තෙල් ටික තියලා පරීක්ෂණ නිරීක්ෂණ කරලා ඒවායේ ගුණය කියන්න දරන ප්‍රයත්නයයි. කේලිය ලොන්ඩරිය වෙනුවට දැන් අලුත් ලොන්ඩරියක්ද නැත්නම් දෙකමද? දිවයිනේ උදේ විමලස්සලිගේ කාටුන් එක මේ. අන්න ෆාම් ඔයිල් කියන බස් එක ඇවිල්ලා ඒක නවත්තන්න ස්ටොප් කියලා මේ විදියට ජනාධිපති වගේ එක්කෙනෙක් දාද්දී අනිත් පැත්තෙන් බාධකය විවර කරන්නේ බන්දුල වගේ එක්කෙනෙක් නේද? ඊළඟට ලංකාදීපේ පංකජ රුවින්දගේ සරදම් බන්දුල කියනවා හාල් කිලෝ 3 පවුලට ඇති කියලා. ඉතින් සර් පවුල ඒක කෑවම මායි ළමයිනුයි කන්නේ මොනවද? බන්දුල හරිනේ. බන්දුල කියලා තියෙන හාල් කිලෝ 3 පවුලට ඇති කියලා. පවුල කෑවම අනිත් අය කන ගැන කියලා නෑනේ. පුරවැසියන්ගේ කෑම සහ මාසෙට යන ගණන් හිලව් ගැන නොකිය ඉන්නවා නම් දේශපාලකයෝ ගොඩක් වැදගත් නේ. මෙච්චරකින් කන්න පුළුවන් මෙච්චරයි ඕනෙ වෙන්නේ කියලා. අවසානයේ ගන්න හදන්නේ කියලා වැඩක් නෑ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක. පුරවැසියා කියනවා බන්දුලට සර් 18 බඩු මල්ලක් දුන්නා ඒකත් අරගෙන ඒකටත් මිනිස්සු බනිනවනේ. කළ හොඳ පස්සෙන් එලවනවා කියලා කතාවක් අහලා නැද්ද කියද්දි පුරවැසියා කියනවා අහලා තිබුණට කරන හොඳ පස්සෙන් එලවනවා දැක්කමයි. බන්දුල කරන හොඳ පස්සෙන් එලවන්න ආරම්. හැමෝම ලෝකසතියේ මේ දේ.